නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ රත්නපුර කහවත්ත පදිංචි දැනට කොරියාවේ සේවයේ නියුතු පින්වත් දී නිලංග අබේනායක මහත්මයාගේ උපන්දිනය නිමිති කරගෙන විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් ටී කාංචනා විරාජිනී වීරසිංහ දියණිය සහ නිලංක කුමාර අබේනායක යන පින්වතුන් විසින් මෙතෙන් පින්වත්නි බොහෝම සතුටු වෙන්න තමන්ගේ ජීවිතයට ඊටාම කලාතුරකින් රැස් කර ගන්නට ලැබෙන තමන්ගේ ජීවිතයට ඒකාන්තයෙන් සැප පිණිස යහපත පිණිස පවතින උදාරෝ ධර්ම දානමේ පිනක් තමයි මේ රැස් කරගන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඊටාම කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මිනිසුන්ගේ ජීවිත තුල තියෙන අවිද්‍යා අන්ධකාරය දුරු කරලා ධර්මාවලෝකයෙන් ජීවිතය ආලෝකමත් කරනවා. ඒ ජීවිතය ආලෝකමත් කරන්නේ ධර්මයේ නැමැති ප්‍රදීපයෙන්. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙච්ච දහම් ප්‍රදීපය. ඉතින් අපිටත් ඒ භාග්‍යතුන් සරණ යන්න ලැබිලා ඒ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥා මහිමයෙන් අපිට ජීවිතය ගැන යම් අර්ථයක් ඇති කරගන්න යම් පමණකින් ඕ ජීවිතේ වටහා ගන්න මේ ජීවිතේ අවස්ථාවක් ලැබුණොත් ඒක අපේ ජීවිතයට කොයි තරම් වාසනාවක්ද. ඉතින් පින්වත්නි, දැන් අපි දවස් කීපයක් තිස්සේ සුත්ත නිපාතේ අට්ඨක වර්ගයට අයිති කලහ විවාද සූත්‍රය ඉගෙන ගනිමින් සිටියේ. ඉතින් අද දවසෙත් අපි ඉතිරි කොටස ඉගෙන ගන්නවා. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු මහවනේ මහරහතන් වහන්සේලා 1259ක් පිරිවරා වැඩ සිටිද්දී දසදහසක් සක්වල වාසී දෙවිවරු ඉන්දිකටු තුඩක්වත් ගහන්න ඉඩක් නොතිබෙනසේ කපිලවස්තු මහවනේ ආකාශයේ සිසාරා වැඩ සිටියා. ඒ දෙවිවරුන්ගේ හිත්වල නොයෙක් ප්‍රශ්න තිබුණා. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ ප්‍රශ්න දැකවදාලා අපේ භාග්‍යවතුන් වහන්සේ සියලු දෙව් බඹුන්ට පේන ආකාශයට වැඩියා. ආකාශයේ මත වැඩ ඉඳිමින් අපේ භාග්‍යවතුන් වහන්සේගේ රූපකයට සමාන රූපකයකින් යුතු තවත් භාග්‍යවතුන් වහන්සේ නමක් ආකාශයේ මැව්වා. ඉතින් පින්වත් එකල අය හරි වාසනාවන්තයි. මේවයි මිනිසුන්ට දකින්න හම්බුණානේ. ඒ රහතුන් මේවා දැක්කා. ආකාශයේ දෙතිස් මහා පුරුෂ ලකුණින් බබලන භාග්‍යවතුන් වහන්සේලා දෙනමක් වැඩ සිටිනවා. ඉරදියෙන් මවන ලද භාග්‍යවතුන් වහන්සේ දෙවිවරුන්ගේ හිත්වල ඇති වුණ ඒ ප්‍රශ්න
අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. හරි මිහිරි ගාථාවකින් මේ විදියට ඇහුවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ පරිග්ගහවාපි කුතෝ පහෝතා කිස්මින් අසන්තේන මමත්ත මති කිස්මින් විභූතේන පුසන්ති පස්සා. භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා මේ ස්පර්ශය ලෝකේ කුමකින්ද හටගන්නේ? කොහෙන්ද මේ ස්පර්ශය උපදින්නේ? කොතනකින් පහළ වෙච්ච දෙයක්ද මේ ස්පර්ශය කියන්නේ? කුමක් හටගන්නකොටද ස්පර්ශය හටගන්නේ කියලා ඇහුවා. ඊළඟට අහනවා මේ අරමුණු වලට බැඳී යන්නේක කොතනින්ද හටගන්නේ කියලා ඇහුවා. ඊළඟට අහනවා කිස්මින් අසන්තේන මමත්ත මත්ති මේ මම කියන මමත්වය නැති වෙලා යන්නේ කොතනින්ද කියලා ඇහුවා. කිස්මින් විභූතේන පුසන්ති පස්සා කුමකින් පිට පැන්නහමද කුමකින් ගැලවුණහමද අරමුණ හා එක් නොවි යන්නේ කියලා ඇහුවා. පින්වත්නි ප්‍රශ්න 4ක් තියෙනවා. පද 4 ප්‍රශ්න 4ක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට මේ ප්‍රශ්න 4ට උත්තර දෙනවා මිහිරි ගාථාවකින්. අපේ භාග්‍යවතුන් වහන්සේ වදාලා නාමංච රූපංච පටිච්ච පස්සා ඉච්ඡා නිදානානි පරිග්ගහානි ඉච්ඡාය සන්ත්‍යාන මමත්ත මති රූපේ විභූතේන පුසන්ති පස්සා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ නාම රූප නිසයි ස්පර්ශය ඇති වෙන්නේ. දැන් මේක අලුත් කාරණාවක්. දැන් පින්වත්නි අපි පටිච්ච සමුප්පාදයේදී අහලා තියෙන්නේ සලායතන පච්චයා පස්සෝ නාම රූප පච්චයා සලආයතනං. දැන් අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම ස්වාමීනේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ධර්මයේ අධිපති. සියල්ල පණවන්නේ සියල්ල තීරණය කරන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ. භගවන් මූලකා ධම්මා භාග්‍යවතුන් වහන්සේ මුල් වෙලා මේ ධර්මයේ තියෙන්නේ. භගවන් නෙත්තිකා භාග්‍යවතුන් වහන්සේ නායක වෙලා මේ ධර්මයේ තියෙන්නේ. භගවන් පටිසරණ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. භගවතෝ සුත්වා බික්ඛු දාරේ සම්තිති භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා තමයි භික්ෂුන් වහන්සේලා ධර්මයේ දරාගන්නේ. ඉතින් පින්වත්නි අපිට දැන් අලුත් පරයයක්. දැන් මේ පරයය මහා නිදාන සූත්‍රෙත් තියෙනවා. මොකද්ද? නාම රූප පච්චයා පස්සෝ. දැන් මේ ඇතුලේ ආයතන 6 විස්තරයක් තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා නාම රූප හට ගන්නකොට ස්පර්ශය හට ගන්නවා. කොහොමද පින්වත්නි මේක වෙන්නේ? දැන් බලන්න නාම රූප කියලා කිව්වේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ රූපයයි. විඳීම්, හඳුනා ගැනීම, චේතනා, ස්පර්ශ, මානසිකාර මේ ඔක්කොම නාමයයි. ඒතකොට නාම රූපයන්ගේ සම්බන්ධය නිසා තමයි ස්පර්ශය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රූපකායේ අදිවචන සම්පස්ස. දැන් මේ ස්පර්ශයට උදව් වෙනවා රූපකායේ අදිවචන සම්පස්සේ. දැන් හිතමු අපි කියනවා කෙනෙකුට කෙස් කොස් වෙන් කරන්න. දැන් ඔබට කෙස් කිව්වම එක දෙයක් මතක් වෙනවා. කොස් කිව්වට පස්සේ තව දෙයක් මතක් වෙනවා. මේ දෙක වෙන් කළ අඳුන ගන්නත් ඔබ දන්නවා.
ඊළඟට තියෙනවා නාමකායේ පටික සම්පස්ස. දැන් මේ කෙස් කියන දේ ඔබ හඳුන ගන්නවා, විඳිනවා. එතකොට පින්නත් අපි ඕනම දෙයක් නමකින් හඳුන්වනවද? ඒ දේ අපේ මනසේ තියෙන්නේ විඳීමත් එක්කයි, හඳුනා ගැනීමත් එක්කයි, චේතනාවත් එක්කයි, ස්පර්ශයත් එක්කයි, මනසේ අවදිමත් බවත් එක්කයි. එතකොට ඔබ කෙස් ගහ හඳුනගන්නේ යම් විදියකටද, විඳින්නේ යම් විදියකටද, ඒ ගැන සිතුවිලි පහල කරලා තියෙන්නේ යම් විදියකද, කලින් ඒ පහස ලැබුවේ යම් විදියකටද. ආන්නේ දේවල් වලින් තමයි ඔබ අර රූපේ මතක තියාගන්නේ. මේක කියනවා හේතු වෙන්නේ ස්පර්ශයට. දැන් බලන්න ඔබ කෙනෙක්ගේ නමක් ඔබට මතකයි. අපි හිතමු ඔබට යාළුවෙක් හිටියා විමලා කියලා. එතකොට එයාගේ කොණ්ඩේ මේ විදියයි, එයා hina වෙද්දි මේ විදියයි, එයා ඇන්දේ පැලෙන්දම මේ විදියයි කියලා ඔබ තුල තියෙනවා එයා සම්බන්ධයෙන් විඳිපු විඳීම්, හඳුනාගතපුවා, චේතනා පහල කරපුවා. දැන් ඔබට විමලා කියන වචනේ අහද්දී ඔබට අර දේවල් ඔක්කොම මතක් වෙනවා. ඊට පස්සේ ඔබට කෙනෙක් නම දන්නේ නැහැ. නමුත් ඔබට විස්තර කරන එයා මෙහෙමයි, එයාගේ කතාව මෙහෙමයි, හිනාව මෙහෙමයි. එතකොට ඔන්න ඔබට මතක් වෙනවා එහෙනම් මේ කියන්නේ විමලා ගැන වෙන්න ඕනේ. අපේ අල්ලපු ගෙදර ඉන්න විමලා ගැන තමයි මේ කියන්නේ කියලා. ඒ විඳපු හඳුනාගත්තු දේවල් ඔබට කියද්දී ඔබට රූපකයි අදිවචන සම්පස්සේ මතකෙට එනවා. ඊට පස්සේ අදිවචන කියද්දී ඔබට නාමකායේ පටිඝ සම්පස්සේ වැඩ කරනවා. දැන් මේ දෙකේ අන්‍යෝන්‍ය එකතු වීමෙන් තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ දෙකේ අන්‍යෝන්‍ය උපකාරයක් නැත්නම්, නාමයේ රූපයේ එකිනෙකාට උපකාරයක් නැත්නම්, එකට කටයුතු කිරීමක් නැත්නම් ස්පර්ශයක් නැහැ. දැන් හිතමු ඔබ කවදාවත් දැකලා නැති දෙයක් ගැන කවුරු හරි කියනවා. එතකොට ඔබට හැඟීමක් එන්නේ. මෙයා මොකක් කියනවද මට නම් තේරෙන්නේ නැහැ. මම ඒක දැකලත් නැහැ. ස්පර්ශය වෙන්නේ නැහැ. නමුත් ඔබ අහලා තියෙන, දැකලා තියෙන, විඳලා තියෙන, හඳුනාගෙන තියෙන දෙයක් ගැන කතා වෙනවා. ඔබට එකපාරට මතක් වෙනවා. එහෙමනම් නාම රූප පත්‍ය පස්සෝ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ ඒකයි. දැන් ආයතන 6 විස්තරේ ඔතන ඇතුලේ තියෙනවා. එතකොට ඇසින් ස්පර්ශ වෙච්ච දෙයක්, ඇස කියන පැනවීම මේ අතර තියෙනවා. කනෙන් අහපු දෙයක් තමයි, කණෙන් ස්පර්ශ වෙච්ච දෙයක් තමයි අපි වින්දේ හඳුනාගත්තේ, චේතනා විදියට පහල කළේ. ඊළඟට නාසයට ස්පර්ශ වෙච්ච දෙයක් තමයි වින්දේ හඳුනාගත්තේ, චේතනා පහල කළේ. ඊළඟට කයේ ස්පර්ශයෙන් වින්ද දෙයක්, හඳුනාගත දෙයක්, චේතනා පහල කරපු දෙයක් තමයි අපි දන්නේ. එතකොට බලන්න මේ සෑම දෙයකටම නාම රූපයන්ගේ සම්බන්ධයක් තියෙනවා. නාම රූපයන් නිසා ස්පර්ශය හටගන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉච්ඡා නිදානානි පරිග්ගහානි. දැන් අපි මේ ලෝකයේ තියෙන දේවල් වලට බැඳිලා යනවා. උපාදානේ වෙනවා, පරිග්ගහ වෙනවා. අපි මේවට ග්‍රහණය වෙනවා, බැඳී යනවා, කොටු වෙනවා, අහු වෙනවා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ අපි මේ ලෝකේ තියෙන දේවල් වලට බැඳී යන්නේ මොකක් නිසාද කියලා ඇහුවා. ඉතින් අපේ භාග්‍යතුන් වහන්සේ වදාලා ඉච්ඡා නිදානානි පරිග්ගහානි. මේ හිතේ තියෙන තෘෂ්ණාව නිසයි, කැමැත්ත නිසයි, රාගය නිසයි, සරාගී බව නිසයි, අවිද්‍යාව නිසයි, ලෝභය නම් වූ අකුසල මූලයක් ඇද්ද, ආන්නේක නිසා තමයි බැඳී යන්නේ කියලා. එහෙනම් තණ්හා පච්චය උපාදානං. අන්න හිතේ කැමැත්ත එනකොට, ඉච්ඡා වෙනකොට, රාගය එනකොට, සරාගී බව එනකොට, අවිද්‍යාව වෙනකොට, ලෝභය නම් වූ අකුසල මූලය එනකොට මොකද වෙන්නේ? අන්න බැඳී යාම හට ගන්නවා. දේශනා කරනවා මේ බැඳී යාම
දෙකක් තියෙනවා. මොනවද? තණ්හා වශයෙන් බැඳී යනවා. දෘෂ්ටි වශයෙන් බැඳී යනවා. ඊළඟට දැන් අපි තණ්හාවෙන් දේවල් වලට අහු වෙනවා. ඊළඟට අපි දෘෂ්ටි වශයෙන් දැන් බලන්න නිට්ටයයි කියන අදහස අපිට තියෙනවා. ඒකෙන් අපි බැඳිලා යනවා. නිට්ටයයි කියලා හිතන්න බැඳෙනවා. ඊළඟට ආත්මයි කියලා හිතන්න බැඳිලා යනවා. සුඛයි කියලා හිතන්න බැඳිලා යනවා. සුභයි කියලා හිතන්න බැඳිලා යනවා. ඒක තමයි අපි දකින මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් දෘෂ්ටි ග්‍රහණයෙන් තමයි බැඳී යාම සිද්ධ වෙන්නේ. ඊළඟට ඉච්ඡා නිදාන කැමැත්ත නිසා තණ්හාව නිසාත් අපි මේ ලෝකේ දේවල් වලට අහු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්කවේ උපාදානානි මහණෙනි උපාදාන හතරක් තියෙනවා. කතමේ චත්තාරි කතමානි චත්තාරි මහණෙනි මොනවද හතර? කාම උපාදානං කාමේ නම් වූ උපාදානය අන්න බැඳී යාමක් කාමයට ග්‍රහණය වෙනවා. දිට්ඨු උපාදානං දෘෂ්ටි වලට බැඳී යනවා. සීලබ්බතු උපාදානං සීල ව්‍රත වලට බැඳී යනවා. ඊළඟට අත්වාද උපාදානං මම මගේ කියන හැඟීමට ආත්ම දෘෂ්ටියට බැඳී යනවා. දැන් බලන්න මේ සෑම එකක්ම පින්වත්නි කැමැත්ත මුල් වෙලා තමයි හටගන්නේ. මේ බැඳියාම හටගන්නේ කැමැත්ත නිසා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් කැමැත්ත නිසා. දැන් බලන්න සමහර අය දෘෂ්ටි මතවාද ලෝකේ කතා කරද්දී ඒවට ඊටාම ඉක්මනින් ග්‍රහණය වෙනවනේ. දැන් මේ ටික කලකට කලින් කතා වුණා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්න කියලා. ඉතින් පිරිසක් කැමැත්තෙන් ඒක ගත්තානේ. ආසා කරන පිරිසක් ඉන්නවානේ. අපේ තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඉපදලා තියෙන කියලා කැමැත්තක් ආවේ දෘෂ්ටිය ගැන ඉච්ඡාව හටගත්ත බැඳී ගියා. ඊට පස්සේ ඉන්දියාවේ තියෙන නගර ඔක්කොම ලංකාවේ කියලා නම් කරන්න ගත්තානේ පොලිමට. බලන්න එතකොට මේ දෘෂ්ටියක් ගත්තට පස්සේ අර කාලයක් තිබුණ ඔබට මතකෙති අර ලොකු බඩක් තියෙන hina වෙලා ඉන්න පිළිමයක් තියලා ඒකට කාසි දැම්මම සෞභාග්‍ය උදා වෙනවා කියලා දෘෂ්ටියක් ආවා. ඊට පස්සේ මෙන්න අර ලොකු බඩක් තියෙන hina වෙච්ච පිළිමයක් තියලා සල්ලි දාන්න ගත්තා. බලන්න මේ කැමැත්තක් ආවට පස්සේ මොකක් හරි දෘෂ්ටියක් කතා වෙනවා. ඒකට අපි ග්‍රහණය වෙන්නේ. ඒ ගැන අපි හිතේ ආසාව අපිට මේක කරලා බලන්න ඕනේ. මේකෙන් හරියයිද දන්නේ කියලා ඔන්න කැමැත්තක් හදාගෙන ඒ ග්‍රහණය වෙනවා. ඊට පස්සේ මේ පිළිමේ අයින් කරන්න බයයි මොනවා වේද දන්නේ. සමහර අය කියන එක එක අමනුෂ්‍යයන්ට පහන් තිබ්බම හරි. ඔන්න කැමැත්තක් ඇති වෙන පහනක් තියලා බලන්න ඕනේ හරියනවද කියලා. කැමැත්තක් එනවා. ඊට පස්සේ මේක දිගටම කරනවා. ඊට පස්සේ බයයි මේක අයින් කරොත් මක් වේද දන්නේ. අන දෘෂ්ටියට බැඳිලා ගිහින් කැමැත්තෙන්. ඊළඟට කාමයට බැඳිලා යනවා. සීල ව්‍රත වලට බැඳිලා යනවා. දැන් ওই සමහර අයට ගෙදරකට ගෙවදිද්දී වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරද්දී කිරීත එව්වේ නැත්තම් හිතට හරි නෑ. දැන් බලන්න ඒ වෑන් තමයි සෞභාග්‍ය පැතුවේ. දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල මේ වෑන් තමයි මිනිස්සු සෞභාග්‍ය හෙව්වේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වදාළේ සුණක්කත්තං සුමංගලං සුප්පබාතං සුබුට්ටිතං සුකනෝ සුමුහුත්තෝච භාග්‍යතුන් වහන්සේ වදාලා සුණක්කත්තං සුබ නැකත සුමුහුත්තෝ සුබ මුහුර්තය සුබුට්ටිතං සුබ නැගී සිටීම සුබ උදාව මොකක්ද මේ මනා බ්‍රහ්මචාරී සීලාදී ගුණ පුරන ඒ ආර්ය උතුමන් උදෙසා යම් දානයක් පූජා කරනවද ආන්නේ වෙලාව කියන සුබ නැකත. එහෙනම් පින් කරන වෙලාව තමයි සුබ නැකත. නමුත් මිනිස්සු මේවා දන්නේ නැහෙනි පින්වත්නි. එතකොට මිනිස්සු දෘෂ්ටි වලට ආසාවක් කරන මේවා කරලා බලන්න ඕනේ. එතකොට හරියයිද කියලා බලනවා. බැලින්නම් හිතේ ආසාවෙන් අපි අහුවෙලා තියෙන දෘෂ්ටි වලට අපිම හිර කූඩු ඇතුළට ගිහිල්ලා අපිම දොර ලොක් කරලා අපිම යතුරු වීසි කරලා දැන් දොර අරගන්න විදිහක් නැහැ. අපිම දෘෂ්ටි වලට කොටු වෙලා. එතකොට බලන්න මේ සත්‍යය කැමැත්තෙන් තමයි මේ දෘෂ්ටි මතවාද වලට ග්‍රහණය වෙන්නේ. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මයහන ශ්‍රාවකයාට විතරක් මේකෙන් ගැලවෙන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා
ඉච්ඡා යසන්ත්‍යාන මමත්ත මත්ති යම් වෙලාවක ඔය කියන ඉච්ඡාව මොකද ආසාව රූප කෙරෙහි තියෙනවා නම් ආස්වාදෙන් ඇලී යන ගතියක් මේක ප්‍රියයි මේක මනාපයි කියලා අපි තුල හටගත්තන කැමැත්ත නිසා ස්වභාවයක් ආන්නේ කැමැත්ත නැති වෙනවද රූප කෙරෙහි ඒ කැමැත්ත නැති වෙනවද ශබ්ද කෙරෙහි මේ ශබ්ද මනාපයි හරි හොඳයි හරි මිහිරි කියලා අනිත් ශබ්ද අමිහිරි කියලා හැඟීමක් එනවද ඒව නැත්නම් ආස්වාදයෙන් ගන්නෙ නැත්නම් ගඳ සුවඳ ආස්වාදයෙන් ගන්නෙ නැත්නම් දිවට දැනෙන රස ආස්වාදයෙන් ගන්නෙ නැත්නම් කයට දැනෙන පහස ආස්වාදයෙන් ගන්නෙ නැත්නම් මනසට සිතන අරමුණු ආස්වාදයෙන් ගන්නෙ නැත්නම් භාග්‍යතුන් වහන්සේ වදාලා යම් ඒ ඉච්ඡාවක් ඇද්ද රාගයක් ඇද්ද සරාගී බවක් ඇද්ද අවිද්‍යාවක් ඇද්ද ලෝභේ නම් වූ අකුසල මූලයක් ඇද්ද ආන්න මේක නැතිවීමෙන් මම මගේ ආත්මයයි කියන හැඟීම නැති වෙනවා කියනවා. එහෙනම් පින්නති මමත්වයේ තියෙන මොකක් එක්කද? තණ්හාවත් එක්කයි. එහෙනම් සුභ වශයෙන්, නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන්, සුඛ වශයෙන් ගන්න තාක්කල් තණ්හාව ඇති වෙනවා. ආසාව ඇති වෙනවා. බැඳී යාම ඇති වෙනවා. අනිත්‍ය වශයෙන් බලනකොට, දුක් වශයෙන් බලනකොට, අසුභ වශයෙන් බලනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදිනකොට තණ්හාවට පවතින්න බෑ. කුමක් කෙරෙහිද රාගය පිහිටවන්නේ? කුමක් කෙරෙහිද ද්වේෂය පිහිටවන්නේ? කුමක් කෙරෙහිද මෝහය පිහිටවන්නේ? පිහිටවන්න තැනක් නෑ. එතකොට මම කියලා පනවන්න පුද්ගලයෙක් නෑ. මගේ කියලා හිතන්න අයිතියක් නෑ. මගේ ආත්මය කියලා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න විදියක් නෑ. ඒ මමත්වය මොකද වෙන්නේ? නැති වෙලා යනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඊළඟට රූපේ විභූතේන පුසන්ති පස්සා. යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන සතර මහා ධාතුන්ගෙන් යුතු රූපයෙන් පැනගත්තොත් දැන් බලන්න මේ ඇස තුලත් තියෙනවා සතර මහා ධාතු කොටසක්. මේ බාහිර ලෝකෙත් තියෙනවා සතර මහා ධාතු. අජ්ජත් සියා බාහිරා පඨවි ධාතු රේවේසා. මේ පඨවි ධාතු කියන ගණේටමයි මේ ඔක්කොම යන්නේ. බුදුරජාණන් වහන්සේ රාහුලයන් වහන්සේට වදාළ රාහුල මේ අභ්‍යන්තර රූපේ තුලත් පඨවි ධාතු තියෙනවා. බාහිර ලෝකෙත් පඨවි ධාතු තියෙනවා. මේ ඔක්කොම පඨවි ධාතු කියන ගණේටයි වැටෙන්නේ. පින්වත් රාහුල මේ ඔක්කොම පොළව හා සමකොට බලන්න. බලන්න භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. භාග්‍යතුන් වහන්සේ අපිට කරන්න ඕන දේ හරියටම පෙන්වලා දෙනවා. ඊළඟට වදාලා මේ අභ්‍යන්තර ජීවිතෙත් ආපෝ ධාතුව තියෙනවා. ජලයේ දිය වෙලා යන ස්වභාවය, වැగిරෙන ස්වභාවය දේවල්. බාහිරත් තියෙනවා. මේ ඔක්කොම මොනවද පින්වත්නි? ආපෝ ධාතු කියන ගණේටයි යන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඔක්කොම මොකද්ද කරන්න ඕනේ? ජලය හා සමකොට බලන්න ඕනේ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ශරීරෙත් උණුසුමට අයිති දේවල් තියෙන බාහිරත් තියෙනවා. මේ ඔක්කොම තේජෝ ධාතු රේවේසා උණුසුම් ස්වභාවය කියන ගණේට වැටෙන්නේ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ රාහුලේ මේ ඔක්කොම ගින්න හා සමකොට බලන්න. ඊළඟට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ශරීරෙත් තියෙන හමාගෙන යන දේවල් බාහිර ලෝකෙත් තියෙනවා. මේ ඔක්කොම වැටෙන්නේ වායෝ ධාතු කියන ගණේටයි. පින්වත් රාහුලේ ඔබ බලන්න සුළඟ හා සමකොට මේ දේවල් මේ ශරීරය ඇතුළෙත් අවකාශයේ තියෙනවා. බාහිරත් අවකාශයේ තියෙනවා. රාහුලේ මේ ඔක්කොම අවකාශ ධාතු කියන ගණේට වැටෙන්නේ. මේ ඔක්කොම මේ අවකාශයේ විදියට බලන්න. බලන්න එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය විදියට සතර මහා ධාතුන්ගෙන් යුතු මේ ජීවිතය අවබෝධ කරගන්නකොට යම් වෙලාවක මේ රූපයෙන් හිත නිදහස් වෙනවද?
එතකොට මේ කාම ලෝකයේ තියෙන පංචකාමයන්ට අරමුණු වෙලා කෙලෙස් ඇති වෙලා ග්‍රහණය වෙලා යන ස්වභාවය නැති වෙලා යනවා. එයාට මේ ලෝකෙන් පැනගන්න අවස්ථාව හැදෙනවා කියනවා. හරි ලස්සනයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙනා කොයි විදිහට මේ රූපේ අවබෝධ කරනවද කියලා. හරි ලස්සන විස්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කෙනා බලනවා කියනවා මේ රූපය අනිත්‍ය වශයෙන් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මේව නැසිලා වෙනසිලා යනවා කියලා අනිත්‍ය වශයෙන් රූපේ බලනවා කියනවා. ඊළඟට බලනවා මේ රූපය දුක් වශයෙන්. දැන් බලන්න මේ බඹයක් පමණ ශරීරේ සතර මහා ධාතු වලින් හටගත් දෙයක් නේ තියෙන්නේ. මේකටත් කියන රූපේ කියලා. භාග්‍යතුන් වහන්සේ වදාළේ රූපතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. නැසී වෙනසී යන අර්ථයෙන් රූපය කියලා කියනවා. එහෙනම් මේ රූපය තුල තමයි මේ රූපයම තමයි නාකි වෙන්නේ. මේ කෙස් ටිකම තමයි ඉදිලා යන්නේ. මේ දත් ටිකම තමයි වැටිලා යන්නේ. මේ හැම තමයි රැලි ගැහිලා යන්නේ. මේ අතපය තමයි බැරි ගැහිලා යන්නේ. මේ ඇස්ම තමයි නොපෙනී යන්නේ. මේ කන් දෙකම තමයි නැසී යන්නේ. මේ දිවටම තමයි රස දැනෙන්නේ නැති වෙන්නේ. අවසානයේ වතුර ටිකක් ගිල ගන්න බැරි තරමට මේ දිව පණ නැති වෙලා යනවා. දිව වැඩ කරන්නේ. බලන්න එතකොට කොයිතරම් දුකක් මේ බඹයක් පමණ ශරීරය ඇතුලේ තියෙනවද? අවසානයේ මේ ඇස කන නාසය දිවකයි මනසින් යුතු ජීවිතේම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ජීවිතෙම බිඳී යනවා. ඉඳුරන් මෝරා ගිහින් ලෙඩ ඇඳට වැටිලා එක තැන් වෙලා අවසානයේ මේ ජීවිතේ බිඳිලා යනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ දුක් වශයෙන් බලන්න ඕනේ. ඊළඟට මේ ජීවිතේ බලන්න ඕන රෝගයක් වශයෙන්. බලන්න මේ ජීවිතේ ලෙඩ ගොඩක්. මේ බඩගින්න හට ගන්නවා. මේ කනවා මේ බඩගිනි. මේ කනවා මේ බඩගිනි. මේ වතුර පොවනවා මේ තිබහයි. තේ එකක් හදලා පොවන්න ඕනේ උදේ නැගිට ගමන්. කිරි එකක් පොවන්න ඕනේ. ඊට පස්සේ දවසේ වරින් වර වතුර පොවන්න ඕනේ. දැන් බලන්න මේ රෝගී අවස්ථා. ඊළඟට වැසිකිලි කරන්න ඕනේ. කැසිකිලි කරන්න ඕනේ. මල මූත්‍රා බැහැර කරවන්න ඕනේ. ඒවත් අසනීප. ඊටසේ කලන්තය හැදෙනවා. ඒකත් අසනීපයක්. ඇස්වල ලෙඩ හැදෙනවා. අසනීප. කන්වල අසනීප හැදෙනවා. නාසයේ අසනීප හැදෙනවා. දිවේ අසනීප හැදෙනවා. කයේ අසනීප හැදෙනවා. මනසේ අසනීප හැදෙනවා. සමහර කෙනෙකුට මනස කොච්චර රෝගීද කියන්නේ තමන් කරන්නේ මොකද්ද? තමන් කියන්නේ මොකද්ද? එයාටම තේරෙන්නේ නැහැ. කටින් කෙල ටික වැක්කිරෙද්දී තොල්පට හකුලවල කෙල ටිකවත් නතර කර ගන්නට යාට තේරෙන්නේ නැහැ. මානසික ව්‍යාධීන්. කෙනෙක් යමක් කියද්දී ඒක තේරුම් ගන්න හැකියාවක් නැහැ. මානසික ව්‍යාධීන්. ඒ වගේම නොයේක් බරපතල අසනීප හට ගන්නවා. පිළිකා, බගන්දලා, අර්ශ සමාරු නොයේක් අසනීප මේ ශරීරේ හට ගන්නවා. වාතයේ කිපිලා ලෙඩ හට ගන්නවා. සෙම කිපිලා ලෙඩ හට ගන්නවා. පිත කිපිලා අසනීප හැදෙනවා. ඍතු විපර්යාස වලින් ලෙඩ වෙනවා. සමහර කෙනෙක්ට වැස්සත් අසනීපයි. පෑවුවත් අසනීපයි. සීතලාවත් අසනීපයි. රස්නි තිබ්බත් අසනීපයි. බලන්න මේ ශරීරයේ කොච්චර රෝගයෙන් විඳවනවද? බුදුරජාණන් වහන්සේ නකුල පිතු උපාසකතුමාට වදාළේ පින්වත් ගෘහපතිය මේ ශරීරේ ලෙඩ නැමැති කුරුල්ලන්ට බිත්තර දාන්න තියෙන කැදැල්ලක් වගේ. ඇයෝන් ලෙඩක් මේ ශරීරයේ හට ගන්න පුළුවන්. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාළ මේ ශරීරේ මේ සරව ගෙඩියක් වගේ ගණ්ඩතෝ. දැන් බලන්න හිස් මුදුනේ සිට පාදාන්තයේ දක්වා තියෙන්නේ සරව ගෙඩියක ස්වභාවය. නව ద్వාරයකින් අසුචි වැగిරෙනවා. වරුණු තෙල් ගලනවා, තෙල් මන්ද ගලනවා. කොතනකින් හරි සිඳුනොත්
එතනින් සැරව ගලන්න පටන් ගන්නවා. ලේ ගලන්න පටන් ගන්නවා. තෙල් ගලන්න පටන් ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ මේ ශරීරය ලස්සනට හැඩ වැඩ දාලා හදපු මැටි භාජනයක් වගේ. මේක ඇතුලේ ලේ සැරව පුරවලා තියෙන්නේ. එතකොට ద్వාරයන්ගෙන් මොකද වෙන්නේ? මේ ලේ සැරව තෙල් මේවා වහනේ වෙනවා. එහෙනම් gaduwaka ස්වභාවෙත් ඒ වගේම නේද පින්වත්නි? පොඩි සැරව බිබිලක් ආවොත් පොඩි සීරීමක් වුණත් සැරව ගලනවා, ලේ ගලනවා, ඕජාව ගලන්න පටන් ගන්නවා. මේ ඇස් වලින් කබ කඳුළු ගලනවා. නාසයෙන් සොටු ගලනවා. මුඛයෙන් පිතසෙම ගලනවා. මල මූත්‍රා මාර්ග වලින් මල මූත්‍රා ගලනවා. කන් වලින් කලාඳුරු සැරවාදිය ගලනවා. බලන්න ඉවරයක් නැහැ. gaduwaka ස්වභාවයමයි තියෙන්නේ. උදේට ගලන්නෙත් අසුචිමයි. දවල්ට ගලන්නෙත් අසුචිමයි. හවසට ගලන්නෙත් අසුචිමයි. වෙනසක් නැහැ. මේ සෝදනවා මේ අපිරිසිදු වෙනවා. මේ සෝදනවා මේ අපිරිසිදු වෙනවා. gaduwaka ස්වභාවයමයි ශරීරයේ තියෙන්නේ කියලා ශ්‍රාවකයා බලනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ රූපය ගැන බලන්න කියනවා උලක් වගේ. දැන් බලන්න උලක් කැණුනට පස්සේ කොයිතරම් රිදුම් දෙනවද? ආන්නේ වගේ මේ සම විදගෙන මස් විදගෙන ඇටකටු විදගෙන ඇට මිදුළු දක්වා කිඳා බහැපු විසපෙව් උලක් වගේ බලන්න කියන ශරීරේ. බලන්න දැන් රෝග හට ගන්න ප්‍රමාණයෙන්ම අපේ විඳවිල්ලත් තියෙනව නේද? ඔළුව කැක්කුමක් හටගත්තොත් ඒකෙන් විඳවනවා උලකින් යන්න වගේ. අතේ පයේ කැක්කුමක් ආවොත් විඳවනවා උලකින් යන්න වගේ. ඒ වගේම නොයි කසනිප බඩේ කැක්කුම් මූත්‍රා මාරු මේ නොයි කසනීප වලින් අපි දුක් විඳිනවා. ආන්න උලක් කැණුනා වගේ හිතන්න කියනවා මේ රූපේ ගැන. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා අගතෝ මේක දුකට මුල එකක්. ඒ විදියට බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මේ රූපේ කියන්නේ සැලෙන එකක්. මේක බිඳෙන එකක්. මේ රූපේ නිසා සත්වයාව අසරණ කරන එකක්. මේ විදියට බලන්න කියනවා. ඊළඟට දේශනා කරනවා මේ රූපේ කියන්නේ වදකෙක්. බලන්න දැන් මේ ආදරණීය වදකෙක් අපිට මේ රූපේ සරසා බලද්දී ආදරණීයයි වගේ. නමුත් දුක් පීඩා ඔක්කොම ගෙනල්ලා දෙන්නේ මෙයා. කොච්චර සැලකුවත් දැන් වදකෙක් එනවා. එයා එන්නේ එයා දන්නවා මේ තමන්ගේ හතුරව එළියේ ඉඳලා මරන්න බෑ. මෙයාට කිට්ටු වෙන්න ඕනේ. දැන් මෙයා ඇවිල්ලා කියනවා හිමියනි මං ඔබට උපස්ථාන කරන්නම්. දැන් අර කෙනත් කැමති වෙනවා. දැන් ඔන්න මෙයා උදේම නැගිටිනවා. වැඩපලා හොයලා බලලා කරනවා. ගෙවල් මිදුල් අතුපතු ගානවා. දැන් අයිතිකාරයට හිතනවා අනේ මේක තමයි හොඳම එක. හැමදේම හොයලා බලලා කරනවා. අනිත් උන්ට කිසි වගක් නැහැ කියලා කල්පනා කරනවා. නමුත් අරයාගේ තියෙන වෙලාව ආපු ගමන් මං ඔබව මරනවා. දැන් මෙයා එන්න විශ්වාස දිනා ගන්නවා. දැන් ඇතුළටම එන්න පුළුවන්. කලින් මෙයා ගෙයි එලි පහලී වැඩ කළේ. දැන් මෙයාගේ ඇතුළටම ගන්නවා. ගෙහිමියාගේ කාමරයටත් මෙයාට එන්න පුළුවන්. ඕන වෙලාවක ඇතුල් වෙන්න පුළුවන්. ඕන වෙලාවක පිට වෙන්න පුළුවන් පරිසරය මෙයා හදා ගන්නවා. හැබැයි යම් වෙලාවක මෙයා මොකද කරන්නේ? මේ ස්වාමියාව මරලා දානවා. ආන්නේ වගේ තමයි මේ රූපය මම මගේ ආත්මයයි කියලා අපි අල්ලගෙන ඉන්නවා. හැබැයි වෙලාව ආපු ගමන් මේ රූපේ බිඳිලා යනවා. වදකයාගේ ප්‍රහාරයට ලක් වෙලා අර අයිතිකාරය මැරී ගියා වගේ. වාතයේ කිපුණද මරණයටපත් වුණා. ඊළඟට සෙම කිපුණද මරණයටපත් වුණා. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක බලන්න පින්වත්නි. සෙම කිපිලා නේද මේ මිනිස්සු මැරෙන්නේ. උස්ම ගල්ල ගන්න බැරුව. පෙනහළු නරක් වෙලා, පෙනහළු දුර්වල වෙලා මේ මිනිස්සු මරණය අභිය සඳහා වැටෙනවා. එහෙනම් මේ හේතුව තමයි රූපේ නැමැති වදකෙක් අපේ ජීවිතේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ බලන්න කියනවා වදකෙක් විදියට. ඊළඟට බලන්න කියනවා සංකත දෙයක් වශයෙන් මේ රූපය හට ගන්නවා, වෙනසෙනවා, වෙනස් වෙමින් පවතිනවා.
මේ විදිහට බලන්න කියනවා. ඊළඟට බලන්න කියනවා මේ දේවල් උපදින ස්වභාවයෙන් යුක්තයි. මේ රූපය උපදින ස්වභාවයෙන් යුක්තයි. කලින් ජීවිතෙත් මේ රූප පාදානස්කන්ධය අපිට තිබ්බා. එතනින් රූප පාදානස්කන්ධෙ බිඳී ගියා. දැන් ආයි අපිට හේතු ඵල නිසා ආයි රූපය ඇති වුණා. මෙතනදී රූපයෙන් පැනගත්තේ නැත්නම් දැන් මේ විස්තර කරන රූපයෙන් පැනගන්න කරන්න ඕන දේවල් ටිකනේ පින්නත් නේ. එතකොට රූපයෙන් පැනගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ආයිත් අනාගතේ අපි රැස් කරන කර්මයට අනුව අනාගතේ රූප උපාදානස්කන්ධයක් හට ගන්නවා. එහෙනම් උපදින ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට සිහි කරන්න කියනවා මේ රූපය දිරණ ස්වභාවයෙන් යුක්තයි. භාග්‍යතුන් සිහි කරන්න කියනවා මේ රූපය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. සිහි කරන්න කියනවා මේ ජීවිතේ මේ රූපය මැරී යන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපය ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස හටගන්වන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් මේ කයත් එක්ක තමයි පින්වත් මේ ඔක්කොම තියෙන්නේ. ඊළඟට සිහි කරන්න කියනවා සංකිලේශ ධම්මතෝ මේ රූපය හිත කෙලෙසවන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපය හටගන්න ස්වභාවයෙන් යුක්තයි. වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි. මේ රූපේ ආස්වාදයක් තියෙනවා. මේ රූපේ ආදීනවයක් තියෙනවා. මේ රූපෙන් නිදහස් වීමක් තියෙනවා කියලා මේ බලන්න මාතෘකා කීයක්ද කියලා. මේ සෑම විදිහෙම රූපේ ගැන බැලුවොත් ආන්නේ කෙනා රූපෙන් පැන ගන්නවා කියනවා. එයාට රූපෙන් නිදහස් වෙලා මේ සංසාර දුකිනුත් සියලු කාමයන්ගෙනුත් භවයන්ගෙනුත් එතර වෙලා විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරන්නට පුළුවන් බව අපේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි හරි ලස්සනට තවත් ප්‍රශ්න කීපයක් අපේ භාග්‍යවතුන් වහන්සේගෙන් ආකාශයේ මවන ලද භාග්‍යතුන් වහන්සේ අහනවා. කතං සමේතස්ස විභූති රූපං සුඛං දුක්ඛං වාපි කතං විභූති ඒතං මේ බ්‍රෝහි යත විභූති තං ජානිස්සාම ඉති මේ මනෝ අහෝ. දේශනා කරනවා මේ රූපෙන් පැන ගන්න මොකක්ද කරන්න ඕනේ? දැන් කලින් කිව්වේ රූපෙන් පැන ගන්නට හිතන්න ඕන විදිය. දැන් ඒවා හිතන අතරේ වඩන්න මගක් තියෙනවා. ආන්නේ මග ගැන තමයි අහන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා සුඛං දුකං වාපි කතං විභෝති මේ සැප දුක් ඉක්මවා යන්නේ කොයි විදියට ජීවත් වෙනකොටද? දැන් අපිත් ජීවත් වෙනවනේ. සමහර අය පින්වත්නි ඉපදුන නිසා ජීවත් වෙනවා වගේ එකක් තියෙන්නේ. පින්පව් ගැන විශ්වාසයක් නැහැ. ධාර්මිකවත් හම්බ කරනවා අධාර්මිකවත් හම්බ කරනවා. ජීවි පැවැත්ම ගැන කිසි වගක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කොයි විදිහට ජීවත් වෙද්දිද සැප දුක් දෙක ඉක්ම යන්න පුළුවන්? ඊළඟට අහනවා මේ හැම දෙයකින්ම පැන ගන්නට කොයි වගේ ධර්මයක් දෝන කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙන්න. මේවා දැනගන්න මට හරි කැමැත්තක් තියෙනවා. දැන් බලන්න මේ අනිත් මවන ලද භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න අහන්නේ. මට හරි කැමැත්තක් තියෙනවා කියනවා මේ ප්‍රශ්න අහන්න. එතකොට පැහැදිලි මේ කාගේ වචනද? දේවරුන්ගේ වචන. භාග්‍යතුන් වහන්සේ මං හරි ආසයි මේක අහලා දැනගන්න කියලා දෙවි කෙනෙක්ගේ හිතේ නැගුණ විතරකේ මවන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් අහන්න ලැබෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා නසඤ්ඤ සංඤී නවිසඤ්ඤ සංඤී නෝපිය සංඤීන විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥානිදානාහි පපංච සංකා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සත්වයා සංඥාව අඳුන ගන්නෑ කියනවා. දැන් සංඥාව අඳුන ගන්නවා කිව්වේ පින්වත්නි
මේ ලෝකයේ තියෙන ඇත්ත අඳුනගන්නේ නැහැ කියන එක. දැන් කොහොමද ඇත්ත අඳුනගන්නේ නැත්තේ? ඇත්ත තමයි අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අඳුනගන්න එක. දුක් දේ දුක් වශයෙන් අඳුනගන්න එක. අසුබ දේ අසුබ වශයෙන් අඳුනගන්න එක. අනාත්ම දේ අනාත්ම වශයෙන් අඳුනගන්න එක. දැන් මේ සත්වයාට මොකද වෙන්නේ? මෙයා ওই ක්‍රමයට අඳුනගන්නේ. මෙයා අඳුනගන්නේ කොහොමද? අනිත්‍ය දේ නිට්ටය වශයෙන්. අනිත්‍යේ නිච්ච සංඥා. අන්න වැරදි විදියට අඳුනා ගැනීම. දැන් අපි හැමෝගෙම ජීවිතවල මේවා තියෙනවා. ඊළඟට අසුබේ සුභ සංඥා. අසුබ දේ දකින්නේ සුභ වශයෙන්. දැන් හොඳට බලන්න දැන් ওই වෛද්‍යවරු නිතර දෙවේලි සැත්කම් කරන අය, හෙදියන් මේ හැම දෙයක්ම දකින්නවනේ අසුබ දේවල්. මිනි කපන අය නමුත් අඳුනගන්නේ කොහොමද? සුභ වශයෙන්. අන්න සංඥාවද නොම හඳුනා. හරි විදියට සංඥාව අඳුනගන්නේ නැහැ. සංඥාව බුදුරජාණන් වහන්සේ වදාළි මිරිඟුවක් වගේ. දැන් ඔබ වාහනවල ගිහින් ඇති. එතකොට වාහනවල යද්දී පාරවල් වල ඈත පේනවා වැහැලා වගේ. වතුර ගලනවා වගේ, ගම් වතුර ගලලා වගේ පේනවා. සමහර වෙලාවට පින්වත්නි ඈතින් යන වාහනවල හෙවණැල්ලත් පේනවා ඒ මිරිඟුවෙන්. කොච්චර මායාකාරීද, කොච්චර රැවටෙන සුළුයිද. ආන්නේ වගේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සැබෑ ස්වરૂපයක් පෙන්වන්නේ, නිත්‍ය බවක් පෙන්වන්නේ, ආත්ම බවක් Tamanට ඕන විදියට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා Tamanට ඕන විදියට වෙනව හැටියටයි පෙන්වන්නේ. මේවා සැපයි, මේවා සුබයි කියලා තමයි පෙන්වන්නේ. එතකොට වැරදි විදියට මෙයා අඳුනා ගන්නවා. ඊළඟට විසඤ්ඤාවකුත් නොමගෙන දැන් මෙයා අර ගන්න එක වැරදි කියලා ගන්නෙත් නෑ, ඒක හරි කියලා ගන්නෙ. දැන් වැරදි විදියට පේන්නේ, නමුත් ඒක විසඤ්ඤාවක් කියලා ගන්නෑ කියනවා. දැන් බලන්න මේ මෝඩකමේ පරතරට යාම මේ සත්‍ය අපි හැමෝගෙම. එතකොට ඒ කෙනාට වැරදිලා පේන්නේ. හිතමු පාට කන්නඩියක් දාලා බලන් ඉන්නේ. දැන් ලෝකේ තියෙන පාට, හැඩතල ඒව ඔක්කොම ඒ විදිහටම තියෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම තියෙනවා. හැබැයි මෙයා පාට කන්නඩියක් දාලා ඉන්නේ නිට්ටයයි කියන කන්නඩිය. සුඛයි කියන කන්නඩිය. සුබයි කියන කන්නඩිය. ඒ වගේම ආත්මයි කියන කන්නඩිය දාලා බලද්දී මෙයාට ඒක පේන්නේ. මෙයා පිළිගන්නේ ඒ පේන දේ වැරදි කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. භාග්‍යවතුන් වහන්සේ මේ ඔක්කොම හරියට දැක්කනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සංඥාවෙන් තොර නොවෙමින්, සංඥාවෙන් පිට නොවෙමින්. දැන් එයා මොකද කරන්නේ? දැන් අර වැරදි සංඥාවෙන් එයා ඉවත් වෙන්න ඕනේ. හරි සංඥාවෙන් තොර වෙන්නේ නැහැ. දැන් එයා කලින් වැරද්ද හරි කියලා හිතන් හිටියානේ. දැන් ශ්‍රාවකයා හරි සංඥාව යොදනවා. කොහොමද? දැන් හිතන්න පිටුවත් දැන් ඔබට මේ දේශනාවල් තුල ඔබ අහලා ඇති ධාතු අනිත්‍ය වඩන්න ඕනේ. පඨවි ධාතු හොඳට විමසා ඔබට වඩන්න වෙනවා. වඩල ඔබ සිහි කරනවා මේ කෙස් ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව බඩදිව පෙනහළු ආදී වශයෙන් මේ 20ක් පමණ පඨවි ධාතුවට අයිති දේවල් ඔබ වඩනු අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා වඩනවා. දැන් ඔබ මේ වැඩුවේ වැරදි සංඥාව නොමේ, හරි දේ. එතකොට ලෝකෙ තිබෙන්නා වූම ස්වභාවය ඔබ නැවත නැවත සිහි කරනකොට ඔබට පුළුවන් වෙනවා හරි විදියටම අඳුන ගන්න. පඨවි ධාතු විදියටම අඳුන ගන්නවා. ඊළඟට පඨවි ධාතු අනිත්‍යයි කියලා ඔබ අඳුන ගන්නවා. මේ පඨවි ධාතුවේ තියෙන අසුභ ස්වභාවය, මේ කෙස් පිළිකුලයි, මේ ලොම් පිළිකුලයි, මේ නියපොතු පිළිකුලයි, මේ දත් පිළිකුලයි,
මේ සම පිළිකුලයි මෙහෙම කියලා ඔබ පිළිකුල අඳුන ගන්නවා. භාගතුන් වහන්සේ වදාළේ ඉමමේව කායං උද්දං පාදතලා. යටි මේ ශරීරයේ යටිපතුලෙන් උඩටත් අදෝ කේස මත්තක මේ කෙස් වලින් පහළටත් තච පරියන්තං හමකින් වැහිලා තියෙන පෝරං නානප්පකාර සසුචිනෝ පච්ච වෙක්කති මේ නොයේ කසුචියෙන් පිරීලා තියෙන මේ ශරීරයේ ගැන නුවණින් විමසා බලයි. දැන් ඔබ සුබයි කියලා ගත්තු ලෝකේ හරියි කියලා හිතන් හිටිය එක දැන් මොකද කරන්නේ? හරි සංඥාවක් ධර්මයෙන් අරගෙන භාග්‍යතුන් වහන්සේ වදාන මහණනි අසුබ වශයෙන් බලන්න. අසුබ භික්කවේ භාවේ තබ්බෝ රාගස්ස පහනාය අසුබේ මහණනි වඩන්ඩ රාගේ ප්‍රහාණය වෙනවා කියනවා. දැන් ඔබ මේ දහම් පරයය ඇහුවට පස්සේ අසුබ සංඥාව ඒ ශ්‍රාවකයා වඩනවා. එතකොට මොකද වෙන්නේ? හරි සංඥාවක් තමයි අහන්නේ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා අතරින් අසුබ සංඥාව තියෙනවා. අන්න ලෝකේ තිබෙන්නා වූම ස්වභාවය හඳුනා ගැනීම පිණිස අපි අසුබ සංඥාව වඩනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් මේ අසුබ සංඥාවක් අත්‍ය කරගත්තද දැන් මේ අසුබ සංඥාවෙන් පිටපයින් නැහැ කියනවා. හරි පුදුමයි පින්නත් මේ විස්තරේ. දැන් බලන්න දැන් මේ කෙනා සංඥාවත නොම හඳුනා. හරි විදියට ලෝකේ හඳුනගන්නේ නැහැ. විසංඥාවකුත් නොමගෙන ඒ වැරදිච්ච එක වැරදුනා කියලා තේරුම් ගන්නෙත් නැහැ. සුබයි කියලා ගත්තද ඒකෙම ඉන්නවා. නිට්ටයයි කියලා ගත්තද ඒකෙම ඉන්නවා. ආත්මයි කියලා ගත්තද ඒකෙම ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා දැන් මේ කෙනා හරි සංඥාවක් සුබ වශයෙන් ගත්තනම් ඒක බැහැර කරලා අසුබ සංඥාව ගන්නවා. ආත්ම සංඥාව විඳලා අනාත්මය ගැන අහලා අනාත්ම සංඥාව වඩනවා. දුක් සංඥාව පුරුදු කරනවා. අනිත්‍ය සංඥාව පුරුදු කරනවා. දැන් මේ සංඥාව පුරුදු කරගත්තට පස්සේ ආයේ සංඥාවෙන් බැහැර නොවි ඉන්නවා කියනවා. එහෙනම් ඒකයි පින්වත්නි ඔබ පොඩියට හරි මේ දේවල් පුරුදු කරලා තියෙනවා නම් මේ කුසල් අරමුණ අපි කවුරුත් රැක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ අර මව් කුසට ආපු දරුවෙක්ව රකින්න අම්මා වගේ අපේ මේ සසරට ගියපු ජීවිතය තුළ කලාතුරකින් ඇති කරගත්ත පොඩි හරි කුසලයක් තියෙනවා නම් අනිත්‍ය වශයෙන් සිහි කළා සුඛ මේ අසුභ වශයෙන් සිහි කරලා අනාත්ම වශයෙන් සිහි කරලා දුක් වශයෙන් සිහි කළා ආනි කුසලයේ මොකද කරන්න ඕනේ? ඒ කුසල සංඥාව රැක ගන්න ඕනේ. ඒක විද්‍යාව පැති තියෙන්නේ. ඒක අවිද්‍යාව දුරු කිරීම පිණිසයි පවතින්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදියට යම් කෙනෙක් සදහම් මගේ යෙදෙනකොට ආන්නේ කෙනා රූපයෙන් පැන ගන්නවා කියනවා. එහෙනම් පින්වත්නි අපි මේ අර කරත්ත රෝදේ කඩෑනෙන් හිර කළා තියනවා වගේ අපි මේ රූපෙට හිර වෙලා ඉන්නේ. සසරට හිර වෙලා ඉන්නේ. සංඥා විපල්ලාස වලට හිර වෙලා අවිද්‍යාවම පෝෂණය කර ඉන්නේ. දැන් මේ විපල්ලාස අපි දුරු කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට අපි අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් පුරුදු කරගත්තොත් ආන්නේ කුසල් සිතට පින්වත් ආදරය කරන්න. ඒ කුසල් සිතට කැමැත්ත ඇති කරගන්න. ඒ කුසල් සිත රැකගන්න. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ දරුවා රකින්නවා වගේ, සෙමෙරමුවා වලිගෙ රකින්නවා වගේ, කිරලා බිජු රකින්නවා වගේ, එක ඇහැක් තියෙන කෙනෙක්ගේ ඇහැ රැක ගන්නවා වගේ මේ කුසල් මානසිකාර වලට ආදරය කරන්න ඕනේ. ගොඩාක් කැමති වෙන්න ඕනේ. ඒකේ ආස්වාදේ සිහි කරන්න ඕනේ. මේකෙන් මට කොච්චර යහපතක් වෙනවද කියලා සිහි කරන්න ඕනේ. ශාස්ත්‍රූන් වහන්සේ මට කොච්චර උපකාර කළාද කියලා සත්පුරුසිතින් සිහි කර කුසලයේ වැඩුවොත් භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඔය විදියට සදහම් මගේ යෙදෙනකොට රූපයෙන් පැනගන්නේ වෙයි. මහණෙනි මේ අකුසල් බඹරේට බලන්න මේ කියන විස්තරේ අකුසල් බඹරේට මුල් වෙලා තියෙන්නේ සංඥාව කියනවා. බඹරේ කියන්නේ පින්නති වේගෙන් කැරකෙන එකක්.
සමහර කෙනෙකුට මේ සංඥා විපල්ලාස ඇවිස්සලා ගියම් පිස්සු වගේ. ලෝකේ කැරකෙනවා Tamanට අල්ලගන්නත් බැරි වේගකින්. රූප ඔස්සේ, ශබ්ද ඔස්සේ, ගන්ධ ඔස්සේ, රස ඔස්සේ, පහස ඔස්සේ, අරමුණු ඔස්සේ. එහෙනම් මේ පිස්සු අපිට හොඳ කරගන්න තියෙන්නේ මේ බඹරේ එකතැන නතර වෙන්නේ අපි යම් දවසක මේ කුසල් අරමුණු සිහි කිරීමෙන්. ඉතින් ඒක නිසා ඔබටත් කුසල්ම සිහි කරලා ගෞතම බුද්ධ ශාසනයේ මනාව වූ පිහිට පිළිසරණ ලැබමින් සංඥාව යථාර්ථයක් බවට තේරුම් අරන් මේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ දහම් ප්‍රදීප වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන්නේ රත්නපුර කහවත්ත පදිංචි දැනට කොරියාවේ සේවයේ නියුතු ඩී නිලංග අබේනායක මහත්මයාගේ උපන්දිනය සිහි කරගෙන විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පින්වත් ටී කාංචනා විරාජිනී වීරසිංහ දියණියත් පින්වත් නිලංග කුමාර අබේනායක පින්වත් මහත්මයාත් එකතු වෙලා ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ඩී නිලංග අබේනායක මහත්මයාගේ උපන්දිනය සිහි කරගෙන එම මහත්මයාටත් විවාහ වීමට සිටින ටී කාංචනා විරාජිනී වීරසිංහ දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස සෙත් පතන්න. ඉතින් මේ විදියට අද දවසේ ධර්ම දානමේ පින රැස් කරගෙන මේ පින අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට සක් දෙවිඳු සතරවරම් දෙවිවරු සෙන්පති දේවරු ප්‍රදාන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණ පින්වත් නිලංග අබේනායක මහත්මයාටත් කාංචනා විරාජිනී වීරසිංහ දියණියටත් නොඅඩුව සලසා දෙත්වා. අප සියලු දෙනාටත් නිති රැකවරණ සලසා දෙත්වා. දෙවියෝ වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ මේ පුණ්‍යානුභාවයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත් සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ බබල වීම පිණිස සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. ගෞතම බුදු සසුනේම පරිපූර්ණ වශයෙන් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ඩී නිලංග අබේනායක මහත්මයා නමින් ටී කාංචනා විරාජිනී වීරසිංහ දියණිය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්ම දානයේ පිනට දායකත්වයේ දරණ නන් අයරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, වහවහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින පින්වත් කාංචනා දියණියගේ ආදරණීය මෑණියන් වන ඩී.බී. මංගලිකා හේමලතා මෑණියන්ටත් ටී. කරුණාදාස වීරසිංහ පියාණන්ටත් ඒ වගේම ටී. නිර්මලා නිසඳනී වීරසිංහ වැඩිමහල් සොහොයුරියටත් ටී. ඉෂානි කෞශල්‍යා වීරසිංහ බාල සහෝදරිය ඇතුළු විවාහ වී සිටින මහත්මයන්ටත් එම දූ දරුවන්ටත් පවුලේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් නිලංග මහත්මයාගේ සුජීවත්ව සිටින කමලශීලී රාමනායක මෑණියන්ටත් ලක්ෂ්මන් අබේනායක පියාණන්ටත් මංජුල අබේනායක සහෝදරයාටත් කල්පනී චතුරංගිකා අබේනායක සහෝදරියටත් ලලිතාශ්වරී රාමනායක ලොකු අම්මා ඇතුළු විවාහ වී සිටින මහත්ම මහත්මීන්ටත් දුවදරු සියලු දෙනාටත් පවුලේ ඥාතිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටම මේ පිනේ ආනුභාවයෙන් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කරන කියන රැකී රක්ෂාදී කටයුතු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු දෙනාටද ගෞතම බුද්ධ ශාසනයේ
උදාරු ගුණ සම්පත් නුකරගෙන බොහෝ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ මේ පින මහමෙවුනා වාසී ලෝවාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන උතුම් සංගරුවන මේ පින අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් අසනීපව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සියලු පින්වතුන්ටත් අනුමෝදන් වෙත්වා. අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් ඔබගේ පවුල්වල සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.